ආයුබෝවන් සුබෝදෑසන. සුබෝදෑසන කවිල. ඔෂිනේ ආත්ම ශක්තිය කියන්නේ නොවැටි ඉන්න එකට නෙවෙයි. වැටෙන හැම වෙලාවෙම නැගිටින එකට. ඒ නිසා මේ අලුත් සතිය ඔබේ ජීවිතේ ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න මේ පිටුවතට. අද අගෝස්තු මාසේ 31 වෙනිදා. මේ මාසේ අවසාන සඳුදා. මේ මාසේ අවසාන දවස ඒ වුණාට අලුත් සතියක ආරම්භයක් තමයි මේ විදිහට සටහන් වෙන්නේ. ඔෂිනේ අලුත් පුවත් ගණනාවක්ම තියෙනවා කියන්නට ඒ වගේම ඊයේ පෙරේදා දිනේ සිදු වූ පුවත්තුත් සඳහන් කරන්නට ඕන. මේ සියලු පුවත් අද පුවත්පත් වාර්තා කරලා තියෙනවා. කොහොමුණත් ඒ සියල්ල කියන්නට කලින් අදත් අපි මුලින්ම බලමු කොහොමද පුවත්පත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ කියලා. 21st April Easter attacks prosecute all those responsible. Ceylon today. ඉස්සන් ව්‍යාපාරික ඩෝස රියදුරු රිමාන්ඩ් ලංකාදීප. ಐಕ್ಯ ದೇಶೀಯ ಕಚಿ ತಲೆತುವತ್ತೈ ಏಕ රුවන් අර්ජුන තයාර් තිනකරන්. 20 වෙනි කෙටුම්පත මේ සතියේ කැබිනට්ටුවට අරුණ. India first hit 80,000 coronavirus cases in single day. Hindustan Times. PM Moods Island Wild Urban Development Plan. Daily News. சீர்வயது திருமணங்கள் நாட்டுக்கும் சம்பந்த பற்றோர்களுக்கும் நல்லது அல்ல தினகரன். ඔන්න ඔය ආකාරයෙන් තමයි අද දවසේදී පුවත්පත් සිරස්තල වාර්තා කරලා තියෙන. ඔෂිනේ ඒත් එක්කම දැන් ගිය සතිය ගැන අපි කතා කරනවා නම් ගිය සතියේ සමාජයේ වැඩි වශයෙන්ම අවධානයට ලක් වුණු ප්‍රධානම කාරණේ තමයි ආනවිරුන්දා සිදු වුණු මේ පරිසර විනාශය. රැම්සා තෙත් භූමියට අයත් භූමි ප්‍රදේශයක් තමයි මේ විදිහට කපා දැමුවේ ඩෝසර් කළේ. ඉතින් ඒ සම්බන්ධයෙන් පරිසර වේදීන් කතා බහ කරා. ඉන් අනතුරුව අමාත්‍යවරයා මේ හා සම්බන්ධ බලධාරීන් විශාල වශයෙන් අවධානයට ලක් කළා. කොමුණත් ඊයේ පෙරේදා දවසේදී මේ හා සම්බන්ධයෙන් පුවත් මැවුණා. කොමුණත් අද පුවත්පත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන මෙන්න මේ ආකාරයෙන් ලංකාදීප පුවත්පත වාර්තා කරනවා අබේ භූමිය ඩෝස කිරීම ඉස්සන් ව්‍යාපාරික ඩෝස රියදුරු රිමාන්ඩ් වනජීවී හා වෘක්ෂලතා ආඥා පනතේ වරදක් සිදු කරමින් ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ කොටසක් ඩෝසර් කළායයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙක් ලබන 4 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හලාවත වැඩබලන මහේස්ත්‍රාත් ශානක උදයංග පෙරේරා මහත්මයා පෙරේදා දිනේදී නියෝග කළා කියලා තමයි වාර්තා කරන්නේ. කොහොමුණත් මේ විදිහට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙන්නේ උඩප්පුව පින්කට්ටිය ප්‍රදේශයේ පදිංචි පොකුරු ස්ථාන ව්‍යාපාරිකයෙක්. මේ සිද්ධියට අදාළව ප්‍රාදේශීය දේශපාලඥයෙකු මැදිහත් වීමක් තියෙන බවටත් මේ වෙද්දී අනාවරණය වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ඉදිරියේදී සිදු කළ ඉවරලා අධිකරණයට කරුණු වාර්තා කරනවා කියලා පොලිසිය සඳහන් කරලා තියෙනවා. කොහොමුණත් මේ සැකකරුවන් ඉක්ුත් 25 වෙනිදා ආනවිලුන්දාව අබේ භූමියට අයත් කාසන්වත්ත සීමාවේ කොටසක් මේ විදිහට විනාශ කරලා තියෙනවා කියලාත් අධිකරණයට තොරතුරු වාර්තා කරලා තියෙනවා. මෙහි විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යන නිසා සැකකරුවන්ට අප ලබා දීමට විරුද්ධ වන බවත් පොලිසිය ඊයේ දිනේදී අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කරලා තියෙනවා කියලා තමයි ලංකාදීප පුවත්පත අද වාර්තා කරලා තියෙන්නේ. ඔව් ඒත් එක්කම දිවයින පුවත්පත වාර්තා කරනවා ආනවිලුන්දාව සංහාරය හොයන වනජීවී අමතකින් කමිටුවක් පුත්තලම නලින් හෙන්දුරු ගොඩ තමයි පුවත වාර්තා කරන්නේ. ආනවිලුන්දාව රම්සා අබේ භූමියේ සිද්ධිය සම්බන්ධව සොයා බැලීමට සිව් පුද්ගල කමිටුවක් පත් කර වාර්තාවක් ලබා ගන්නා බවත් වරදක් කර ඇතනම් තරාතිරම නොබලා දඬුවම් දෙන බවත් වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසනවා. ඒත් එක්කම ඔහු තවදුරටත් කියලා තිබ්බේ හිතුවක්කාර ලෙස ඉස්සන් කොට තිබ්බා කියලා මේ වගේ සුද්ධ කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඒ නිසා තමයි රටේ අමාත්‍යාංශයක් තියෙන්නේ. ඒ අමාත්‍යාංශය හෝ බලධාරීන් සමග සාකච්ඡා නොකර ඔවුන්ගේ අභිමතය පරිදි කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම වැරදි කියලා තමයි වනජීවී අමාත්‍යවරයා ප්‍රකාශ කළා තියෙන්නේ. කොහොමනත් මේ වාර්තාව තවත් සති දෙකකින් ලබා දෙනවා කියලා තමයි මේ වෙද්දි තොරතුරු වාර්තා වෙන්නේ. මේ කමිටුවට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහත්මයා, ඒ වගේම පුත්තලම දිස්ත්‍රික් ලේකම් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් සහ පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයාත් කටයුතු කරනවා. මෙහි ප්‍රධානත්වය අරගෙන තියෙන්නේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් කියලා තමයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම මොෂිනාද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා එහා සම්බන්ධයෙන් තවත් පුවතක්. රැම්සා ඩෝස සිද්ධියට ප්‍රබල දේශපාලඥයෙකුගේ සොහොයුරා අල්ලන්න හොයයි ආනමඩුව හිරාන් ප්‍රියංකර තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. ආනවිලුන්දාව රැම්සා අබේ භූමියේ ඩෝස කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව එල්ල වී ඇති ප්‍රබල දේශපාලඥයෙකුගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තියෙන බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහත්මයා සඳහන් කරා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ වන විට බන්ධනාගාරගතව සිටින රැම්සා තෙත්බිම ඩෝසර් කිරීමට සම්බන්ධ ව්‍යාපාරිකයා පොලිසියට කරලා තියෙන පාපොච්චාරණයට අනුව සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අදාළ මේ ප්‍රබල දේශපාලඥයාගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වෙද්දී පොලිස් කණ්ඩායම යොදවා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොමුණත් පහුගිය 25 වෙනිදා රාත්‍රියේ ඉඳන් පහුවෙනිදා උදෑසන වන තෙක් පැය 10කට අධික කාලයක් මේ ආකාරයෙන් ඩෝසර් යන්ත්‍රයක් යොදා ගනිමින්
ඉස්සන් කොටු සකසා තියෙනවා කියලත් මේ පාපොච්චාරණයේදී වාර්තා වෙනවා. කොමුණත් සැකකරු මේ වෙද්දී අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වුණත් ඔහු සොයා ගැනීමට නොහැකි වෙලා තියෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. දැන් අමිල පහුගිය සතිය පුරාවටම ස්වභාවික පරිසරය ගැන වැඩිපුර කතා බහට ලක් වුණේ. දැන් ආනවිලුන්දාව එහෙම වෙද්දී සිංහරාජ පැත්තෙනුත් තවත් පොතක් වාර්තා වෙනවා. ඔව් දැන් ඒ සිංහරාජය ගැන පහුගිය කාලේ පුරාවටම වාර්තා වුණා. ඒත් එක්කම ජනාධිපති මේ කටයුතු නිරීක්ෂණය කරන්නට යනවා කියලා කිව්වා. ඒ අනුව තමයි සෙනසුරාදා දිනේදී ජනාධිපතිතුමා මේ ආකාරයෙන් ලංකාගම ප්‍රදේශයේ සංචාරයක නිරත වෙන්නේ. ඒ හා සම්බන්ධයෙන් තොරතුරු මෙන්න මේ ආකාරයෙන් වාර්තා වෙන්නේ. පරිසරයට හානි බෑ. නෙළුව ලංකාගම පාරේ පිළිසකර වැඩ දින 90කින් ජනපති උපදෙස් නාලක සංජීව දහනායක තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. නෙළුව ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු දින 90ක් ඇතුළතදී සිදු කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නිලධාරීන්ට දැනුම් දුන්නා කියලා තමයි වාර්තා වෙන්නේ. එහිදී වන රක්ෂිතයට සහ පරිසර පද්ධතියට කිසිදු හානියක් සිදු නොවන ආකාරයට එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු විය යුතු බවටත් දැනුම් දීලා තියෙනවා කියලා වාර්තා වෙනවා. කොමුණත් ලංකාදීප පුවත්පත වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ ජනාධිපතිවරයා රක්ෂිතයට හෝ පරිසරයට පද්ධතියට හානි සිදු නොකර ජනතා අභිලාෂයන් ඉටු කරන්නට කියලා උපදෙස් දුන්නා කියලාත් වාර්තා වෙනවා. ඒ නිසා සිංහරාජ වනරක්ෂිතයට හා මාර්ගයේ ප්‍රතිසංස්කරණයට ලක්වන ග්‍රාමීය ප්‍රදේශවල පරිසර පද්ධතිය රැකගනිමින් දිගු කලක සිට ජනතාවගේ දැඩි අවශ්‍යතාවයක් වන මේ මාර්ග ඉදි කරන්නට කියලා උපදෙස් දුන්නා කියලා තමයි වාර්තා වෙන්නේ. ඔව් දිවයින පුවත්පත වාර්තා කරන්නේ මෙන්න මේ ආකාරයෙන් පරිසරයට හානි නොවන ලෙස නෙළුව ලංකාගම පිටදෙනිය මාර්ගය දින 90කින් නිම කිරීමට දන්වයි නිරීක්ෂණ චාරිකාවකින් පසු ජනපතිගෙන් උපදෙස්. Ceylon Today පුවත්පත වාර්තා කරන්නේ මෙහෙම. During the last few days, electronic, print and social media reported that rehabilitation work of Neluwa Lankagama Road is causing damage to Singharaja Forest Reserve and the surrounding ecosystem. President Rajapaksa visited Neluwa Lankagama on Saturday 29th. ඒත් එක්කම ශින දැන් සෙනසුරාදා වෙද්දි පොඩ්ඩක් කතා බහ ලක් වුණා. සෙනසුරාදා රාත්‍රියේ වෙද්දි මේ මහනුවර පැත්තේ සිද්ධ වුණ හෙළවීමක් ගැන පොඩ්ඩක් මිනිස්සු බය වෙලා තිබ්බා. කොමුණත් දැන් මේ හා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙන්නේ මහනුවර සෙලවුනේ භූකම්පනයකින් නෙවෙයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ දැනුම් දෙයි කියලා අරුණ පුවත්පත් තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ හාරගම අනුරගම දිගනැතුරු ප්‍රදේශ 4ක සෙලවීමක් සිදු වී ඇත්තේ බාහිර ක්‍රියාකාරකමක් නිසා බවට අනුමාන කළ හැකි බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහත්මයා සඳහන් කරලා තියෙනවා. පෙරේදා රාත්‍රී 8:23:32ට වගේ තමයි මේ භූකම්පනය හා සමාන හෙළවීම සිද්ධ වෙලා තියෙන කියලා වාර්තා වෙන්නේ. හාරගම අවට ප්‍රදේශයේ තැන් කිහිපයක් වන තැන්නේ කුඹුර පල්ලේ කැලේ දිගන වගේ ප්‍රදේශවල විශාල ශබ්දයක් ඇසුණා කියලාත් ප්‍රදේශවාසීන් සඳහන් කරනවා. කොහොම වුණත් මේ වෙද්දි නිවාස කිහිපයක බිත්ති ඉරිතරලා තියෙන ආකාරයකුත් දැක ගැනීමට හැකියාවක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් හොවා බලන්නට කමිටුවක් පත් කළා. මේ කමිටුව සඳහන් කරන්නේ මේක සමහර විට මේ බාහිර ක්‍රියාකාරකමක් නිසා සිදු වුණායයි කියන කාරණය. මෞබිම පුවත්පත වාර්තා කරන මෙන්න මේ ආකාරයෙන් නුවර භූකම්පනය තවමත් අභිරහසක් බෝම්බයක් පිපුරුණා වගේ සද්දයක් වාර්තාව ලැබෙනතුරු මුකුත් හිතා ගන්න බෑ. වික්ටෝරියා ජලාශයේ බලපෑමක් දැයි සැක පොළව බිත්ති ඉල්තලයි. Ceylon Today පුවත්පත වාර්තා කරන Tremaine Candy investigation launched, GSMB chief. Once the report of the Special Investigations Committee to determine the cause of the tremor that took place on 29th night, center in Talatoya, Gurudeniya Haragama, and is received today, actions to be taken in the future will be decided. කොමුණ දර්ශනේ මේ හා සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී 7 නිවුස් ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේදීත් අපි සවිස්තර වාර්තාවක් එනවා. අපි බලමු කොහොමද නිවුස් ෆස්ට් මේ පොත වාර්තා කරේ කියලා. මම මේ රැඳී සිටින්නේ දිගන රජවැල්ල ප්‍රදේශයේ. මේ වෙනකොට වෙලාව හරියටම 11ට ආසන්නයි. මීට පැය කීපයකට කලින් ඒ කියන්නේ රාත්‍රී 8:35ට පමණ මේ ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පවසන විදිහට යම්කිසි පිපිරීමක ස්වරූපයක් තමයි ඇති වෙලා තියෙන්නේ. යම්කිසි පිපිරීමක් සමග මේ සොයිසල් ගෙදර දෙදරලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපිට නිරීක්ෂණය වුණා මේ අවස්ථාවේදී මේ නිවසේ යම් තැන් ඉරිතැලීම් තිබෙනවා. නමුත් ගුරුදෙනිය පැත්තට ගියපම ගුරුදෙනිය පැත්තේදී ඒ ප්‍රදේශවාසීන් පවසන්නේ සද්දයක් ආවයි කියලා. අපිට ඒදී කිසිම නිවසක ඉරිතැලීම් නම් නිරීක්ෂණය වුණේ නැහැ. නමුත් ගුරුදෙනිය සහ රජවැල්ල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් දෙපාර්ශ්වයෙන් පවසන ආකාරයට සිද්ධියේ ස්වරූපයේ එක ආකාරයි. ඒ කියන්නේ යම්කිසි පිපිරීමක් සිදු වුණායි කියලා තමයි ඔවුන් අපිට සඳහන් කරන්නේ. මෙම තෙදරීම දැනුණ ගුරුදෙනිය හා රජවැල්ල මහවැලි ගඟේ දෙපස රේඛීයව පිහිටා තිබෙනවා. වික්ටෝරියා ජලාශයද මෙම ප්‍රදේශවලට රේඛීයව කිලෝමීටර් 12-10ත් අතර දුරකින් පිහිටා තිබෙනු දැකිය හැකියි. 8:25ට වගේ සද්දයක් ඇහුණා. ඊට පස්සේ පොළවේ හෙල්ලුණා. ඉතින් අපි ඔක්කොම බය වෙලා හිටියා. ලොකු සද්දයක් ආවා. මෙම ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයත්
තියෙනවා. අපිට ඒ බිය තමයි උගක්ම පත් උනේ බියට පත් උනේ. අපි හිතුවේ ඉස්සෙල්ලා බෝම්බයක් වෙන්න ඇති කියලා. ඒ බෝම්බයක් ගහනවා වගේ ලොකු සද්දයක් ආවා දීන් ගාලා. ඊට පස්සේ නිකන් ගෙවල් වල දොරවල් ජනෙල් එහෙම මේ පොඩ හෙල්ලෙන්න ගත්තා. ඒ කරලා නිකන් මේ පොළොව යටින් මේ පල්ලෑ පැත්තට මේ ගියා ඒ සද්දේ. එක විනාඩියක් ඇතුළත ඔක්කොම මේ සද්ද ඉවර වුණා. ලොකු මංගලේ බ්ලාස්ට් එකක් කියලා. මොකද ගලන්නේ නැහනේ. ඒ ගැන අපි සොයා බැලුවා. ඇත්තේ මේ මොහොත ඒ වෙලාවේ ලෝකයේ කිසියම් ප්‍රදේශයකවත් භූමිකම්පාවක් බරපතල තත්ත්වයේ භූමිකම්පාවක් සිද්ධ වෙලා නැහැ. බොහෝ කාලයකට ඉස්සරහත් මේ වගේම දෙදරීම් ඇති වුණා. ඒ වෙලාවේ හැබැයි අධික වර්ෂාපතනයකට පස්සේ මේ කලාපයේ තියෙන ජලාශය වතුරෙන් පිරුණාට පස්සේ මෙවැනි පොළවේ දෙදරීම් සටහන් වුණා. ඒ දෙදරීම් අපි විශ්වාස කළා මේ ජලාශවල පිරෙන ජලය නිසා ඇති වෙන අධික පීඩනය අධික බර දරා ගැනීමට අපහසු නිසා පාෂාණ තට්ටුවල සිදුවන දෙදරීමක් විදියට. නමුත් මේ අවස්ථාවේ ජලාශවල එහෙම තත්ත්වයක්වත් නැහැ. ඒ නිසා ජලාශත් එක්ක මේක සම්බන්ධ කරන්න අමාරුයි. අපිට විශ්වාස කරන්න වෙනවා මෙය වෙනත් ආකාරයක දෙදරීමක් කියලා. මේ සම්බන්ධයෙන් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අපේ තියෙනවා භූමිකම්පා මධ්‍යස්ථාන 4ක් පල්ලේකැලේ ප්‍රදේශයේ, ඒ වගේ මිහින්තලයට ආසන්නයෙන් තියෙන මහා කනදරාව ප්‍රදේශයේත්, මාතර හක්මන ප්‍රදේශයේත්, අම්පාරේ බුද්ධංගල ප්‍රදේශයේත් 4ක් තියෙනවා. ඒතර මොන හරි භූමිකම්පාව තල ස්වභාවික භූමිකම්පාවක්, ඒ කියන්නේ තල ගැටීම් සම්බන්ධ වෙන භූමිකම්පාවක් ඇති වුණොත් ඔය මධ්‍යස්ථාන 4ෙම එක රෙකෝඩ් වෙනවා. නමුත් ඊයේ ඇතිවෙච්ච සිද්ධිය රෙකෝඩ්ලා තියෙන ඉතාම සුළු සටහනක් විදියට පල්ලේකැලේ මධ්‍යස්ථානයෙන් පමණයි. ඉතින් ඒකෙන් අපි දැනගන්නවා අනිවාර්යයෙන්ම මේක තල සම්බන්ධ ස්වභාවික භූමිකම්පාවක් නෙවෙයි. මොන හරි සිද්ධියක් වුණා නම් ඒ සිද්ධියේ නාභිය හොයාගන්න පුළුවන්. ඒ 4ෙම අපිට සටහන් ආවනා. කොහොමද සටහන්ලා තිබුණේ අපි zoom කරලා බලලා තමයි මෙයාගේ මේ වෙච්ච කියලා හොයාගත්තේ. මෙම සිදුවීම සොයා බැලීමට පත් කළ පරීක්ෂණ කමිටුව අනුමාන කරන්නේ මෙම තත්වයට කරුණු 3ක් හේතු විය හැකි බවයි. ගල්කොරියක බෝර දැමීමේදී ඇති වූ අතිකම්පන තත්වයක්, හුණුගල් ස්තර කඩා වැටීමක්, නැතහොත් ජලාශයක අධි ජල තෙරපුමක් මෙම දෙදරීමට හේතු විය හැකි බව ඔවුන්ගේ මතය වී තිබෙනවා. කෙසේ වෙතත් ඒ නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා භූකම්පන විද්‍යාඥයින් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙවන විට අදාළ ප්‍රදේශවල නිරීක්ෂණය කරමින් සිටිනවා. කොමුණත් වශයෙන් මේ දවස්වල කමිටු නම් පත් කරනවා. ඉතින් අපි බලමු මේ කමිටු වල වාර්තා ඇවිල්ලා මේ සම්බන්ධයෙන් උත් හරි තොරතුරක් දෙයිද කියලා. ඒත් එක්කම දිනමින පුවත්පත වාර්තා කරනවා ඉදිරි දින කිහිපයේදී වැස්ස වැඩි වෙයි. අද උතුරට ඉර මුදුන් වෙයි කියලා. කොමුණත් වශයෙන් මේ වෙලාවේ අපිත් එක්ක දුරකථනයේ ඔස්සේ සම්බන්ධ වෙනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහත්මයා. සුබ උදෑසනක් ඔබතුමාට. සුබ උදෑසනක්. අතුල මහත්මයා මේ පහුගිය දවස් ටිකේම අපි ඊටමත් රස්නයක් එක්ක තමයි මේ මුහුණ දුන්නේ. මේ පහුගිය ටිකේම මොන වගේ තත්වයක්ද කාලගුණේ තියෙන්නේ? ඔව් ඇත්තෙන්ම දිවයිනේ දැන් පහුගිය දිනවල රස්නයක් වීමට හේතු කීපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි සූර්යයා ඒ කියන්නේ ලංකාවට ඉහළින් ස්ථානගත වෙලා ගමන් කරමින් පවතින්නේ. එතකොට ඒ වගේ අවස්ථාවකදී සූර්ය ශක්තිය හොඳින් ලැබෙනවා පොළවට. ලැබිලා ජලාශවල තියෙන ජලය වාෂ්ප භවණය වෙලා වායු ගෝලයේ ජල වාෂ්ප වලින් පිරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපේ ඇඟට දාන දාඩිය ඉක්මනින් වීල්ලා යන්නේ. ඒක නිසා අපිට අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් වෙනවා. ඊට අමතරව මේ වැහි මේ ජල වාෂ්ප වලින් වැහි වලාකුළු ටිකින් ටික නිර්මාණය වෙන ලක්ෂණ තමයි තියෙන්නේ. ඒ අනුව සාපේක්ෂව, ඒ කියන්නේ පෙර දින වලට සාපේක්ෂව අද දිනේ සිට ඉදිරි දින 3 විශේෂයෙන්ම 31 පළවෙනිදා දෙවෙනිදා වගේ දිනයන් ටිකේ දිවයිනේ මේ සාපේක්ෂව වර්ෂාපතනේ වැඩි වීමක් අපි අපේක්ෂා කරනවා. එතකොට මේ වර්ෂාපතනේ වැඩි පළාත් හැටියට අපිට විශේෂයෙන් කියන්න පුළුවන් මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු මැද සහ මුලතිව් සහ වවුනියා වගේ දිස්ත්‍රික්කවල සවස් යාමේ, ඒ කියන්නේ අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුම් සහිත වැසිපත්යන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව බස්නාහිර, සබරගමු සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල ඕනෑම අවස්ථාවක වැසි වාර කිහිපයක් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. අනෙක් කාරණේ තමයි මේ දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ වැඩි පළාත් හැටියට අපිට කියන්න පුළුවන් උතුරු මැද, වයඹ, හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. මීට අමතරව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ වැසිත් එක්ක අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇති වෙන්න හැකියාවක් තියෙනවා මේ වැසි පවතින විට. ඉතින් මේ පිළිබඳව ජනතාව විමසිලිමත් වෙන්න කියන එක විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දීව ප්‍රජාවට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ
පුත්තලම ඉඳන් කොළඹ හරහා ගාල්ල දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔප්පෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විශේෂයෙන්ම සවස් යාම වෙනකොට ඇති වෙන්න හැකියාවක් තියෙනවා. සුළංගයේ වේගය තියෙන්නේ වැඩි අංකසන්පුරේ ඉඳන් පුත්තලම දක්වා තියෙන වෙරළබඩ තීරයත් ඊට අමතරව ගාල්ලේ ඉඳන් හම්බන්තොට හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔප්පෙන් තියෙන මුහුදු තීරවල සුළංගයේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඉතින් මේ තත්ත්වය තමයි අපි ඉදිරි දින කීපයේ තියෙන මේ తాවකාලික වැඩිවීම ගැන ජනතාවට මතක් කරන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට. ඒත් එක මොෂින දැන් මේ පරිසරය ගැනම කතා කරමින් සිටියා නිසා තවත් එහා සම්බන්ධයෙන් පුවතක් වාර්තා කරන්නේ අරුණ පුවත්පත වාර්තා කරනවා හන්තාන කන්ද කපාගෙන විපක්ෂ මන්ත්‍රී එනසල් වගාවේ සාලි කුමාර ගුණසේකර තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. විපක්ෂයේ නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලඥයෙකුගේ බලපෑම මත මහනුවර හන්තාන කඳුවැටියේ මීටර 3000කට ඉහළ පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19ක පමණ භූමි ප්‍රදේශයක් එලිපෙහෙලි කරමින් තිබෙනවා කියලා මේ වෙද්දී පරිසරවේදීන් පෙන්වා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොමුණත් ඉක්ුත් බ්‍රහස්පතින්දා සිට මේ භූමි ප්‍රදේශයේ කිසියම් වගාවක් හෝ සංවර්ධන කටයුත්තක් සඳහා එලිපෙහෙලි කරමින් තිබෙන බවටත් දැනටමත් අක්කර 2කට ආසන්න භූමි ප්‍රදේශයක් එලිපෙහෙලි කරලා තියෙනවා කියලා හන්තාන සුරකින්නන්ගේ සංගමයේ සඳහන් කරා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. දැන් දිගටම ඔය වගේ තැන් එලිපෙහෙලි වෙනවා නේද අමිල? ඔව් එහා සම්බන්ධයෙන් කොමුණ තින් කමිටුපත් වෙනවා විමර්ශනය කරනවා බලාගෙන ඉමු මේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒත් එක මොෂනේ කාටුන් කිහිපයක් බලමු අපි අද දවසේදී පුවත්පත් වාර්තා කරලා තියෙනවා. උදේ විමලසිරිගේ පුලසාරං කාටුනේ වෙතයි අවධානය යොමු කරන්නේ. නවක මන්ත්‍රීලා ගොඩ දෙනෙක් ගෙදරින් කෑම ගේනවා කිව්වම මොකද පුරන් උඹ බය වුනේ? මට අර ගෙදරින් කෙසෙල් කොලේ කෑම අරන් ආපු කෙනාව මතක් වුණා සර් කියලා තමයි අතක්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉතිහාසයක් දන්නවා. කොහොමුණත් ඒත් එක්කම චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේ වෙතයි අවධානය යොමු කරන්නේ. රුපියල් 3000ක් වැය වෙන කෑම වේලකට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගෙන් අය කරන්නේ රුපියල් 196ක් වගේ සුළු මුදලක්ලු බං. එතකොට ඉතුරු ටික ඒක ගෙවන්නේ උඹයි මායිනේ කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් ජනතාවගේ ඡන්දයෙන් තේරිපත් වුණ අය. ඒ වගේ විදිහට තමයි අද දවසේදී කාටුන් වාර්තා වෙන්නේ. කොහොම වුණත් තවත් පුවත් ගණනාවක් පිළිබඳ තොරතුරු ඔබට කියන්නට අපි සූදානම් ඉන්නේ. ඊට ප්‍රථමයෙන් අපි යොමු වන්නේ කෙටි විරාමයකට. Latest developments in the Sri Lankan business landscape. The latest information on the Sri Lankan and the global economy. The information that matters to you and the business decision makers of this country. This is the show where we listen to the voices that matter. You're joined by you? We are joined by you. They started their career as Tom and Jerry. I've come to talk with you. Today we have a very exciting legend of music. Gave Martin and Lewis a cover photo and then cropped Martin out of the photo. Turn to me. Legends of Music, Wednesday at 10 p.m. Janata Hada, Obi Handi. සෑමපුරවැසියෙක්ම වාර්තා කරනවා. ඔබ නැවතත් පිටුවතර සමගින්. ඔෂිනි කතාවක් අහලා තියෙනවද අර නැවේ කපිතාන්ල වැඩි වුණාමත් නැව ගිලෙන්නට හේතුවක් වෙනවා කියලා? ඔව් අනිවාර්යයෙන්ම. දැන් මේක මේ දවස්වල මේ ගොඩක් දුරට මේ ඒක සමීප වෙනවා සමහර කාරණා දිහා බැලුවම. ඔව්. දැන් එක්සත් ජාතික පක්ෂය ගැන අපි කතා කරමු. එක්සත් ජාතික පක්ෂය ගැන මේ දවස් කිහිපයේදීම වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තාමත් තියෙන අර්බුදකාරී තත්වයක්. ඒත් එක්ක මේ ජාපන නායකත්වයේ පිළිබඳවත් මේ වෙද්දි ගැටලුකාරී තත්වයක් උද්ගත වෙලා තියෙනවා. නායකත්වයට බොහෝ දෙනා මේ වෙද්දි කැමැත්තෙන් ඉන්නවා. ඒ හා සම්බන්ධයෙන් විවිධ තැන්වලදී පක්ෂයේම සමාජිකින් විවිධ අදහස් පළ කරනවා. එක විදිහ අදහස් පළ කරනවා. කොහොමද පෙරේදා දවසේදීත් පෙරේදා දිනේදී රුවන් විජේවර්ධන මහත්මයා පක්ෂ නායකත්වයට සූදානම් කියලා
කියලා කිව්වා. ඒත් එක්කම ඊයේ දිනේදී අර්ජුන රණතුංග මහත්මයා පක්ෂ මේ නායකත්වයට සූදානම් කියලා කිව්වා. දැන් මේ වගේ වාතාවරණයක් නේ තියෙන්නේ. කොහොමුණත් අද පුවත්පත් එහා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන මෙන්න මේ ආකාරයෙන් දිනමින පුවත්පත වාර්තා කරනවා නායකත්වයේ බලාපොරොත්තු වෙනවා සජිත් එඩාපේ ඉඩක් නැහැ. එජාප නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන කියයි කියලා තමයි සඳහන් කරන්නේ. කඩාවැටී තිබෙන එක්සත් ජාතික පක්ෂයේ යලි නගා සිටුවීම සඳහා නායකත්වයේ Taman බලාපොරොත්තු වෙන බව මල්වතු අස්කිරි මහනාහි විවරු බැහැදක ඊයේ දිනේදී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන මහත්මයා සඳහන් කරා කියලා තමයි වාර්තා කරන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයා වෙනම පක්ෂයක් පිහිටුවා ගනිමින් දැන් පාර්ලිමේන්තුවට පත්ව සිටින නිසා ඔහුට ඉජාප නායකත්වයේ සඳහා ඉදිරිපත් වීමට හැකියාවක් නැහැ කියලා තමයි වැඩිදුරටත් සඳහන් කරන්නේ. කොහොම වුණත් මේ වෙද්දී තමන්ට පක්ෂයෙන් සහ පක්ෂ සමාජිකත්වයන්ගෙන් විශාල වශයෙන් නායකත්වයේ සඳහා ඉල්ලුම් කරමින් තිබෙනවා. නායකත්වයේ සඳහා තමන්ට ඉදිරිපත් වන ලෙස ඉල්ලමින් සිටිනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම තමයි නායකත්වයේ සඳහා මේ ආකාරයෙන් තමන් බලාපොරොත්තුවක් තවාගෙන තියෙනවා කියලා රුවන් විජේවර්ධන මහත්මයා සඳහන් කරන්නේ. ඔව් ඒත් එක්කම මෞබිම පුවත්පත වාර්තා කරනවා එජාපේ රනිල්ලගේ බූදලයක් නොවේ. සජිත් ලයිලවගත්තු අය පක්ෂයේ විනාශ කරනවා නායකත්වයට මමත් සූදානම්. පහන් විජේසේකර සමගින් රුවන්ත නිතුල්ගස්පිරිය තමයි පොත වාර්තා කරන්නේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙන්න මේ ආකාරයෙන් තමයි වාර්තා වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ බාර දුන්නොත් ඕනෑම මොහොතක තමයි බාර ගන්නා බවත් සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසට පක්ෂයෙන් යන තැනට කටයුතු කළ අය පක්ෂයේ තව තවත් කඩා දමන්නට උත්සාහ කරන බවත් හිටපු ඇමති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරනවා. එතකොට මේ මොහොතේ පක්ෂයට නායකත්වයක් අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහගේ හෝ වෙන කාගේ හෝ බූදලයක් නොවන බවත් රණතුංග මහත්තයා ප්‍රකාශ කළා තියෙනවා. ඒත් එක්ක මොෂින දැන් ඔය ආකාරයෙන්දී අපි දන්නවා කරු ජයසූරිය මහත්මයාත් සඳහන් කරා පහුගිය දවසක නිවේදනයක් යොමු කරලාම තමනුත් පක්ෂ නායකත්වයට සූදානම් කියලා. කොහොමද ඊයේ දවසේදී කරු ජයසූරිය මහත්මයාගෙන් මේ තිබ්බ වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් මේ ගැන සඳහන් කරනවා. අපි බලමු කොහොමද කරු ජයසූරිය මහත්මයා හා සම්බන්ධ පුවත ඊයේ දවසේදී නිවුස් ෆස්ට් වාර්තා කරේ කියලා. හිටපු කතානායක කරු ජයසූරිය මහතා අද රාමඤ්ඤනිකායේ උපාධි උත්සවයකට සහභාගී වී පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නායකත්වයේ ගැන විමසුවා. අටම කතා වෙන ඔබතුමා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පස්සේ දොරෙන් එන්න හදනවා කියලා ඇත්තද? නායකත්වයේ තිබිත ඔබතුමා මේ මගහරින් මාධ්‍යම කරන්නේ නැති මොකද? සලකන මාධ්‍යයෙන් අපි මාධ්‍ය ගෞරවය තියා ගන්න. මගේ පෞද්ගලික මතයෙන් මම උත්තර නැත්නම් ඔබතුමාට පක්ෂ සමාජිකත්වය නැහැ කියලා කියනවා. ඔබතුමා මොකද නායකත්ව නිසා මේ කතා කරන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඔබතුමා එනවා කියන නිසා කතා කරන්නේ. ඔබතුමා හිටපු කතානායකවරයා විදියට නෑ අපි මේක අහන්න හේතුව ඔබතුමා හිටපු කතානායකවරයා විදියට මාධ්‍යට කතා නොකරට දැන් තනතුරක් නෑනේ. ඔබතුමා ඉදිරියේ දේශපාලනය නමුත් පක්ෂ නායකත්වයට දැන් වෙන කෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. කතානේ හිටපු කතානායකතුමා අපි අහන්නේ වේලාවට කතා කරන්නම් කියලා තමයි කියන්නේ. තෙරුවන් සරණයි කියලා යන්න යනවා ඉතින්. අපි බලමුනේ කොහොමත් ඉදිරි දින කිහිපයකදී මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු සඳහන් කරනවා කියලා තමයි මාධ්‍ය සාකච්ඡාවක් දැන් ගණනාවක් තිබුණා මිල. ඒත් ගත තීරණයක් නම් නැහැ. ඔව් ඒත් එක්කම ඔෂිනි දැන් අපි දන්නවා මේ වෙද්දි දේශපාලන ලෝකයේ සහ අපේ රටේ වැඩි වශයෙන්ම අවධානයට ලක් වෙලා තියෙන මේ විවස්ථා සංශෝධන පක්ෂ නායකත්ව ඒ වගේම ජාතික ලයිස්තු මන්ත්‍රී දුරේ ඔය වගේ ප්‍රශ්නනේ. ඒත් එක්කම දැන් ජනතාව ගැන අපි බැලුවොත් එහෙම ජනතාව මේ වෙලාවේ ඉන්නේ ප්‍රශ්න ගොඩක ප්‍රශ්න ගැටලුවක උන්ට එදා වේල හොයා ගන්නට තමන්ගේ වග ආරක්ෂා කර ගන්නට බොන්න වතුර ටික හොයා ගන්නට මේ වගේ අලිමිනස් ගැටුම මේ වගේ ප්‍රශ්න ගොඩකනේ ඉන්නේ. ඒ නිසාම මේ ජනතාවට හඬක් දෙන්නට ඒ ජනතාව හොයාගෙන අපි දන්නවා පහුගිය සෙන්සුරාදා ඉඳන් තමයි ගම්මැද්ද ගේයින් ගෙට වැඩසටහන ආයෙත් ආරම්භ කරලා තියෙනවා. මේ වෙද්දිත් අපේ කණ්ඩායම් බොහෝමයක් දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවල සංචාරය කරමින් ජනතාවගේ ගැටලු සොයා බලමින් ඉන්නවා. ඔවුන්ට මාධ්‍යයක් වශයෙන් අපිට කරන්නට පුළුවන් දේ මොනවද? ඔවුන්ට හඬක් සකසලා දෙන්නේ කොහොමද? ඔවුන්ට වේදිකාවක් තනන්නේ කොහොමද කියන කාරණාවත් එක්ක ඔෂිනෙත් එක්කම දැන් මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා මාතලේ දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායක ඉමේෂ් සදර්ලන්. සුබෝදෑසනක් ඉමේෂ්. සුබෝදෑසනක් කමල. සුබෝදෑසනක් ඔෂිනි. දැන් ඉමේෂ් ඔබ පහුගිය දින දෙකේදීම මාතලේ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් ජනතාවගේ ගැටලු සොයා බැලුවා. අතර මොනවද දැන් මාතලේ ප්‍රදේශයේ ජනතාව මුහුණ පාලා තියෙන මේ වෙද්දි ගැටලු ඕන් මොනවද අපිත් එක්ක කිව්වේ?
කොහොමද දැන් අද තුන්වෙනි දවසේ අපි මාතර දිස්ත්‍රික්කයේ ගමන් කරන කියන්නේ මහජනතාවගේ ගැටළු හා සංචාරය කරන පහුගිය දින දෙකේදී අපිට දැනගන්න ලැබුණා විශේෂයෙන් මේ මාතර දිස්ත්‍රික්කයේ එක් කොටසකට අමිල ජලය කියන්නේ පරිභෝජනයට සුදුසු ජලය කොහෙත්ම නැහැ. හැබැයි අපි ගමේ ඉඳන් කිලෝමීටර් 12ක් වැනි කෙටිදුරක් නගරයට එද්දී ඒ ජලයට ඒ නගරයට ජලයේ කිසිදු ගැටලුවක් නැහැ. ඉතින් මේ ආකාරයෙන් මේ එකම දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 10ක් විතර දුරින් පිහිටි මේ ගම් දෙකක් මේ ආකාරයෙන් පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටීම අප ගම්මැද්ද කණ්ඩායමේ විශේෂ අවධානයට යොමු වුණා මිල. ඒ වගේම තමයි අපි ඊයේ දිනේදී සංචාරය කළ බබරකිරියැල්ල ප්‍රදේශයේ දැන් ඒ ගම වෙටලා දින සුදු ගඟෙන්. ඒතර සුදු ගඟෙන් ඒ නගරයට පිවිසෙන්නට බබරකිරියැල්ල ජනතාවට ඒ සුදු ගඟ තරණය කරන්න වෙනවා එදිනෙදා. ඉතින් මේ ආකාරයෙන් මේ බලධාරීන්ගේ අවධානය යොමු නොවූ ගැටලු රාශියක් අපි පසුගිය දින දෙකේදී හඳුනාගත්තා. අද දිනේදී අමිල අපි සූදානම් දොඩම්ගොඩ, දොබගොඩ, අබවත්ත, ඒ වගේම ඊනියාගොල්ල කියන ප්‍රදේශවල කිහිපයක සංචාරය කරන්නට අද දිනේදී අපි සූදානම් අමිල ඉදිරියේදී ඒ පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට. බොහොම ස්තුතියි මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ තොරතුරු බෙදා හදා ගැනීමත් එක්කම ඒකම දැන් ඉන්නවා අපිත් එක්ක චත්‍ර සූරිය බණ්ඩාර. ඔව් කළුතර දිස්ත්‍රික්කයේ තමයි සංචාරය කරමින් ඉන්නේ. කළුතර දිස්ත්‍රික්කයේ ඊයේ පෙරේදා දිනේදීත් මෙහා ආකාරයෙන්ම සංචාරය කරමින් ජනතාවගේ ගැටළු සොයා බැලුවා. සුබ උදෑසනක් චතුර. සුබ උදෑසනක් කමිල. චතුර මොනවද අද දවසේදී තිබෙන සැලසුම් කොයි ප්‍රදේශවලටද මේ කළුතර දිස්ත්‍රික්කයේ ගමන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ? ඔව් අද දවසේ අපි තුන්වෙනි දවසේ විදිහට තමයි කළුතර දිස්ත්‍රික්කයේ සංචාරය කරන්නේ. අමිල ඊට කලින් පොඩ්ඩක් කියලා ඉන්නවනේ මේ කළුතර කිව්වහම ගොඩක් අය හිතන්නේ කොළඹ ඉඳලා කිලෝමීටර් 43ක් 45ක් විතර දුරක තියෙන බොහොම දුෂ්කර පළාතක් නොවන ශාස්ත්‍රීය මේ කියන්නේ මේ විදිහේ මේ හොඳට දියුණු වෙච්ච පරිසරයක් කියලා. හැබැයි අපිට කියන්න ඕනේ කළුතර නගරයෙන් ඇතුළට යන්න කිලෝමීටර් 10 15 ඇතුළට ගියාම මේ ගම්මානවල මිනිස්සු මහා ප්‍රශ්න ගැටලු ගොඩක ඉන්නේ. ඒ අතරේ අපි මේ මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු වාගෙන යන්න අද සූදානම් අමිල. අපි අද යන්න ඉන්නවා බදුරු එළියට, ඒ වගේම අරියලට, ඒ වගේම තිඹුරට මේ වගේ කියන ගම්මාන කීපයකට අද ජනතාවගේ ප්‍රශ්න ගැටලු අහන්න කතා කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඔව් බොහොම ස්තුතියි චතුර අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව කොහොමද ඔෂිනි දැන් මේ ජනතාව මුහුණ දෙන මෙවන් ආකාරයේ ගැටලු හොයාගන්නට ඇත්තටම පුළුවන් වෙන්නේ ජනතාවත් එක්ක කතා බහ කරොත් ඔවුන් අතරට ගියොත් ඒත් එක්කම තමයි ඔවුන්ගේ ගැටලු අපිත් එක්ක මේ ආකාරයෙන් සඳහන් කරේ. ඉතින් සිරස හැමදාමත් මේ මාධ්‍ය මෙහෙවරෙන් එහාට ගිහිල්ලා හැමදාමත් ඔබ වෙනුවෙන් කටයුතු කරා. ඉතින් ඉදිරි දින කිහිපෙදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වෙන පරිදි ගම්මැද්ද ගේන්ගෙට කණ්ඩායම ඔබ හමු වීමට ඒමට බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඉතින් ඔබට පුළුවන් ඔබේ ගැටලු අපිව හමු වෙලා අපිත් එක්ක සාකච්ඡා කරලා අපිට පුළුවන් ආකාරයේ උදව් උපකාර කිරීමට අපි බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඉතින් ඒ හා සම්බන්ධයෙන් එකතු වෙන ලෙස මේ වෙලාවේ අපි ඉල්ලා සිටිනවා. ඒත් එක්ක මොෂිනි දැන් දේශපාලනය ගැන කතා කරද්දී මේ වෙලාවේ දේශපාලනයේ තියෙන ටිකක් උණුසුම් තැනක නව රාජ්‍යයක් බලයට පත් වෙලා තියෙන්නේ. කොහොම වුණත් 20 වෙනි සංශෝධනය පිළිබඳවත් මේ වෙද්දී සමාජයේ වැඩි වශයෙන් අවධානයට ලක් වෙලා තියෙනවා. අද අරුණ පුවත්පත වාර්තා කරනවා 20 වෙනි කෙටුම්පත මේ සතියේ කැබිනට්ටුවට නයන තරංග ගම්ගේ තමයි අරුණ පුවත්පත වෙනුවෙන් පුවත වාර්තා කරලා තියෙන්නේ. යෝජිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මේ සතියේ පැවැත්වෙන ඇමති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කරා කියලා තමයි වාර්තා වෙන්නේ. මීට අමතරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කරන විශේෂ කමිටුව පිළිබඳ යෝජනාවද මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි කියලා ඒ ප්‍රකාශකයා සඳහන් කරා කියලා තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. දැනට මූලික අවධානය යොමු කරලා තියෙන්නේ 20 වෙනි සංශෝධනයට. 20 වෙනි සංශෝධනය අපි මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න පත් කරන කමිටුව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරනවා කියලා තමයි අරුණ පුවත්පත අද වැඩිදුරටත් වාර්තා කරලා තියෙන්නේ. දැන් දේශපාලන තත්ත්වය මෙහෙම වෙද්දී අමිල මේ දවස් ටිකේ පොලිසිය ඇතුළු ඒ සම්බන්ධ නිලධාරීන් ලොකු මිෂන් එකක ඉන්නවා මේ මත්ද්‍රව්‍ය පාතාලයේ මැඩීමේ. පාතාල කල්ලි සමාජිකින්ට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බේරෙන්නට බෑ. මොකද ලොකු මෙහෙයුම් ගණනාවක් මේ දින කිහිපෙදීම වාර්තා වෙනවා. මම හිතන්නේ ඔෂිනි මේ අපරාධකරුවෙක් අල්ලගත්තේ නැති දිනයක් නෑ මේත කාලේදී. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය හොයාගත්තේ නැති දිනෙකුත් නෑ. දැන් මෙහෙම මත්ද්‍රව්‍ය හොයාගද්දි මේවා කොහෙද තිබ්බේ කියලා හිතනවා අපිට. තිබ්බේ කියලා හිතනවා කොහොමද දැන් ඊයේ දවසේදීත් එහා සම්බන්ධයෙන් පුවත් ගණනාවක්ම වාර්තා වෙනවා. සමයන් කල්ලියේ මහ වෙඩික්කරු පොලිස් වෙඩිපහරින් මරුට ලංකාදීප පුවත්පත් තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. ප්‍රබල පාතාල නායකයෙකුව සිට ඝාතනයට ලක් වූ සමයන් නැමැත්තා
ගේ කණ්ඩායමේ ප්‍රධාන වෙඩික්කරුවෙකු ඉන්දුනිල් වජිරකුමාර නොහොත් ඉන්ද්‍රා නැමැත්තා පොලිස් වෙඩිපහරින් පෙරේදා දිනේදී නවගමුව ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත් වුණා කියලා තමයි අද පුවත්පත් වාර්තා කරලා තියෙන්නේ. කොමුණත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉන්ද්‍රා කියන පුද්ගලයා පහුගිය 28 වෙනිදා පොලිස් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඔහුගෙන් කරපු ප්‍රශ්න කිරීම වලදී ඔහු සංගවාගෙන තිබුණු ආයුධ කිහිපයක් පෙන්වීමට කියලා නවගමුව ඇඹුල්ගමුව ප්‍රදේශයට පිටත් වෙද්දී තමයි මේ ආකාරයෙන් පොලිස් රථයේ රියදුරන්ට පොලිස් නිලධාරීන්ට බාධා කරලා පොලිස් ජිප් රථය මහවැලි ගඟට පෙරලීමට උත්සාහ කරනවා. ඒ අවස්ථාවේදී කරපු වෙඩි ප්‍රහාරයකින් තමයි මේ ආකාරයෙන් ඉන්ද්‍රා කියන මේ පාතාල වෙඩික්කරුවත් ජීවිතක්ෂයට පත් වෙන්නේ. ඔව් මව්බිම පුවත්පත වද වාර්තා කරනවා අංගොඩ ලොක්කා සමග ඉන්දියාවට පැන ලඩියා අතුරුදන් කුමුදු ජයවර්ධන තමයි පුවත වාර්තා කරන්නේ. ද හින්දු පුවත්පත වාර්තා කරලා තියෙන විදිහට අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් බව කියන ලඩියා 2017 වසරේ සිට ව්‍යාජ නාමයකින් භාවිතා කරමින් ඉන්දියාවේ රැඳී සිටින බවට තොරතුරු ලැබිලා තියෙනවා. තමිල්නාඩු පොලිසිය දැන් මේ මරණයට පත්වුණු අංගොඩ ලොක්කා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අතරතුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු මධ්‍යම රජය ඒ ආයතන අංගොඩ ලොක්කාගේ මද්ද්‍රව්‍ය ජාවාරම් ජාලය මෙහෙ වූ සගයන් පිළිබඳව තමයි විමර්ශනය කරන්නේ. 2017 වසරේ බන්ධනාගාර බස් රථයකට තියලා තමයි මේ සමයන් ඇතුළු පිරිසක් ඝාතනය කරලා මේ අංගොඩ ලොක්කා ප්‍රසිද්ධ වෙනවා. ඒතර ඒත් එකම අතුරුගිරිය ලඩියා ඉන්දියාවට පලා ගිය බවට පැවසෙනවා. ඔවුන් එවකට ඩුබායි සිට ජාවාරම් මෙහෙ වූ මාකන්දුරේ මදුෂ්ගේ සහායයෙන් බෝට්ටු මගින් තමයි ඉන්දියාවට පලා ගිය බවට සැක කරන්නේ. ඉතින් කෙසේ වෙතත් දැන් මේ අංගොඩ ලොක්කත් එක්ක හිටපු ලඩියා අතුරුදන් කියලා පුවත වාර්තා කරනවා. ඒත් එක්කම දිනමින පුවත්පත වාර්තා කරනවා මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් 5,33,000ක් ඉක්මවලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයා තමයි සඳහන් කරන්නේ. මෙරට මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව 5,33,000කට අධික බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයා සඳහන් කරනවා. බස්නාහිර පළාතේ විතරක් සංවිධානාත්මක අපරාධ කල්ලි 25ක් ක්‍රියාත්මක වෙනවා. ඉන් කල්ලි 20ක්ම මේ වෙද්දී තියෙන ඉතාමත් ක්‍රියාකාරී මට්ටමේ එම කල්ලිවල සමාජිකයින් 388ක් සිටින බවටත් මේ වෙද්දී තොරතුරු අනාවරණය වෙලා තියෙනවා කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. ඔව් ඒත් එක්කම ලංකාදීප පුවත්පතත් වාර්තා කරනවා කුඩු පාතාල කප්පන් මෙරටින් සදහටම තුරන් කරනවා. පාස්කු ප්‍රහාරය ත්‍රස්තවාදයේ ආයෙත් නැහැ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කියයි. ලංකාදීප පුවත්පත තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. මද්ද්‍රව්‍ය පාතාලයේ සංවිධානාත්මක අපරාධ සහ කප්පන් කල්ලි මේ රටින් සදහටම තුරන් කිරීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහත්මයා කළුතරදී සඳහන් කරලා තියෙනවා. යලි කිසි දවසක පාස්කු ප්‍රහාරය වැනි සිදුවීමක් අපේ රටේ ඇතිවීමට ඉඩක් තියන්නේ. ඒ වගේම සහ උතුරේ සහ රටේ වෙනත් කිසිදු ප්‍රදේශයක ත්‍රස්තවාදයට හිස එසවීමටත් ඉඩක් ලබා දෙන්නේ නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. දරුණු අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන යාමටත් නොමග ගිය පිරිස් ඉදිරියේදී හරි මගට ගැනීමටත් කටයුතු කරනවා කියලා ආරක්ෂක ලේකම් කළුතරදී සඳහන් කරා කියලා තමයි ලංකාදීප පුවත්පත අද වාර්තා කරලා තියෙන්නේ. ඔව් අමල ඒත් එක්කම ජාත්‍යන්තර පුවත්පත් කිහිපයක් වාර්තා කරන Hindustan Times, The Global China Times, The Straits Times වැනි පුවත්පත් කිහිපයකම පුවත් වාර්තා කරනවා මේ කෙටි විරාමයෙන් පස්සේ. Hello everyone, hope you're all doing well. ඔයාට බයඩන් පෙන්නන්නකෝ. Okay, I'll take this. ඔය පොඩි නිකන් රින් එකක් වගේ දීලා සතුට වෙනවනේ. boy, I am a sad boy, welcome Hi, Prabhat. Robai, let us සවස පාට. 110 years after, we have a family rule in Sri Lanka at present. They were talking about the constitutional reforms. They were promising the cost of living. There were thousands of promises. Seems like everyone is pointing fingers at each other, saying you did this, you did that, but they're forgetting something. They're forgetting about the people of this country. Every time we took the government, there were a struggling economy. In 2001, there was economic recession. And they were spreading all sorts of rumors. And the people were utterly confused because they had two symbols to play with. This is diametrically opposed to the position of the UN. They couldn't pay up the loan. The country became so bad that we couldn't repay any loan. Face the Nation today at 9:30 p.m. Banks are the biggest borrowers in the country. Nobody will believe that. Banks are the biggest borrowers. Banks are the biggest borrowers. පෞද්ගලික අංශයේ තමන්ගේ සියලු දේ මනින්න තමන් ලබා දෙන දායකත්වය. Performance fee.
But Rajyanshi performance driven, people thought it's all about party. They're more than the political party brand. The individual brands are successful or powerful. Entrepreneur කෙනෙක් කියන්නේ ව්‍යාපාරිකයෙක් කියන්නේ අත්‍තරම වෙන එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් රිසෝල්ව් කරන කෙනෙක්. රක්ෂණයයි ඉතිරි කිරීමක් කරන ඉන්ෂුරන්ස් ඇන්ඩ් සේවිං ඉන්වෙස්ට්මන්ට් දෙක කම්බයින් කරපු සොලියුෂන්ස් ගොඩක් තියෙනවා. මොකද අපේ ජීවිතය කියලා කියන තරම අපි අපේ කතා කරන්නේ ගන්නන කොයිලාද කියලා ෂුවර් නැහැ. very fragile. very fragile. ඔබ නැවතත් පිටවතට සමගින්. ඔෂිනි මොනවද අපි කියන්නේ දැන්? ආයෙත් අපි බලමු අර මම ආසාවෙන් බලන් ඉන්න කාටුන්ස්. කාටුන් වල ඉතින් කොහමද හවසටත් බලනවනේ? ඔය දිහාද බලන්න. හරි හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ වෙතයි අවධානය යොමු කරන්නේ. උඩරට පොළව හෙල්ලිලාලු බං රටටම එක නීතියක් ගෙනේවි කියලාද සර් කියලා තමයි ඔන්න හුරේරා කාටුනේ වාර්තා කරන්නේ. ඒත් එක්කම හසන්ත විජේනායකගේම තවත් කාටුනයක් වෙතයි අවධානය යොමු කරන්නේ. ඔෂිනි බැලුව බැලමටම කවුරුද කියලා අඳුර ගන්න ටිකක් අමාරුයි. කොහොම වුණත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලෙක් ඉන්නවා ටිකක් හොඳ තරබාරුයි. ඒ වගේම නිකන් පාටියක් දානවා වගේ නිකන් ස්වරූපයකුත් තියෙනවා. බාබකියු දානවා. ඔව් බාබකියු දානවා. මාළුත් ඉන්නවා. ඒත් එක්කම ඔෂිනි තවත් එහා පැත්තෙන් ඉන්නවා ගස් කොළන් එක්ක ටිකක් මේ ගොවි ඒ වගේ පොඩි මේ ස්වරූපයක් තියෙන පුද්ගලයන් තුන් දෙනෙක්. මෙහා පැත්තේ නම් කියනවා තරබාරු පුද්ගලයා V2 කියලා. එතකොට එහා පැත්තේ නම් අනිත් කට්ටිය කියනවා මෙහා පැත්තේ ඉඳන් මේ කට්ටිය කියනවා O2 කියලා. එහා පැත්තේ ඉඳන් මේ අර ටිකක් ගම්බද වගේ ඉන්න පිරිස කියනවා V2 කියලා. හිතාගන්න පුළුවන් නේ මොකද්ද කියලා. හරි ඒ හා සම්බන්ධයෙන් තමයි කොහොමද කාටුන් වාර්තා වෙන්නේ. ඒත් එක්කම මොෂින් දැන් අපි දේශපාලනය ගැන මේ කතා කරමින් සිටිය නිසා දැන් අපේ රටේ ටිකක් හොඳ යයි සම්මත ප්‍රභූගණයේ දේශපාලඥයින් අපි දන්නවා පහුගිය කාලේ හිටියා. කොහොමද දැන් ඔය දේශපාලඥයින් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වුණාට ඒ කාලේ අපි දන්නවා ඒ වගේ දේශපාලඥයින් හිටියා. කොහොමද ඊයේ දිනේදී කොමියුනිස්ට් පක්ෂ ලේකම් දුරේන් ඩියු ගුණසේකර මහත්මයා ඉල්ලා අස්වනවා කියන කාරණේ වාර්තා වුණා. කොහොමද අද අරුණ පුවත්පතේ හා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩියු ගුණසේකර මහත්මයා එම දුරේන් ඉල්ලා අස්වීමට තීරණය කරා කියලා තමයි වාර්තා කරන්නේ. කොහොමද ගුණසේකර මහත්මයා පක්ෂයට දැනුම් දීලා තියෙන්නේ සෞඛ්‍ය හේතුන් මත මේ ආකාරයෙන් ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වනවා කියලා. හිස්වුන එම ධුරයට විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහත්මයා පත් කරලා තියෙනවා. ඔහු මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත රෝග මර්ධන වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාර්ක සභාව ඊයේ දිනේදී රැස් වූ අවස්ථාවේදී තමයි මේ ආකාරයෙන් ධුරයෙන් ඉවත් වීම සඳහා ඩියු ගුණසේකර මහත්මයා තීරණය කරා කියලා වාර්තා වෙන්නේ. Ceylon Today පුවත්පතත් වාර්තා කරනවා Dew steps down as CP General Secretary. ඉතින් මේ සම්බන්ධයෙන් පුවතක් අපි නිවුස් ෆස්ට් එකේ වාර්තා කරා. අපි යොමු දැන් ඒ වාර්තාව වෙත. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා අද ඉල්ලා අස් වුණා. ඒ අද පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභාවට කළ දැනුම් දීමකින් පසුවයි. තුරින් ඉල්ලා අස් වූ ඩිව් ගුණසේකර මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නව නායකත්වයට විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා යෝජනා කළා. පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව එම යෝජනාව ස්ථිර කළ බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයේ වන ප්‍රධාන ලේකම් ධුරයට විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා අද පත් වුණා. 1999 වගේ කාලේ තමයි ෆිඩෙල් කැස්ට්‍රෝ සහෝදරයා ප්‍රකාශ කළේ අද මේ ලෝකයේ ගමන් මඟ වෙනස් වන්නේ අදහස් අතර අරගලයෙන් කියන එක. ඒක නිසා මේ අදහස් අරගලය ශක්තිමත්ව කරගෙන යාම සඳහා පක්ෂය ක්‍රියා කළ යුතු බවටත් අද මේ මධ්‍යම කාරක සභාවේදී කරුණු සාකච්ඡා වුණා. වහවහ කළ යුතු වැඩ රාශියක් පිළිබඳව මධ්‍යම කාරක සභාව සාකච්ඡා කරලා තීරණ වලට පැමිණියා. හෙට අනිද්දා සිටම මේ නව මේ අදහස් සමග වැඩ කටයුතු කරගෙන යන්නට අප ක්‍රියා කරනවා. ඒත් එක්ක මුෂ්ණි පහුගිය වසරේ අපිට අමතක කරන්නට බැරි ප්‍රධානම සිද්ධිය තමයි පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධයෙන් පුවතක් වාර්තා වන ලංකාදීප පුවත්පතේ ප්‍රහාරය වළක්වා නොගත් අය දැන් කිඹුල් කඳුළු හෙලනවා. ඔවුන්ගේ නිල ඇඳුම් ගැලවිය යුතුයි කොළඹ අගරද ගුරුතුමෝ කියති. නිමල් කොඩිතුවක්කු තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීම සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරිය ඇතැම් පිරිස් දැන් ජනාධිපති කොමිසම හමුවේ කිඹුල් කඳුළු හෙලන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරා කියලා තමයි වාර්තා කරන්නේ. වගකීම් විරහිතව කටයුතු කළ එවැනි නිලධාරීන්ගේ නිල ඇඳුම් ගලවා දැමිය යුතු බවටත් අගරද ගුරුතුමා සඳහන් කරා කියලා ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඔව් මව්බිම පුවත්පතත් වාර්තා කරනවා පාස්කු ප්‍රහාරයට මුදල් දුන් අය බෝම්බ තියපු අය පිටුපස හිටියේ කවුද?
කොමිසම ඉදිරියේ නිලධාරීන් කඳුළු වගරනවා නම් ඒ කිඹුල් කඳුළු සම්බන්ධ අය සංගවීමට නිදහස් කිරීමට කටයුතු කළොත් ඒ රජයට මම විරුද්ධ වෙනවා. රහසිගතව කුමන්ත්‍රණය කළ අය හෙළි කරන්න, හරියට වැඩ නොකළ නිලධාරීන්ගේ නිලැඳුම් ගලවා දාන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් තමයි මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. ඒත් එක්කම ලංකාදීප පුවත්පත වාර්තා කරනවා පාස්කු ඉරිදා ප්‍රහාරය රනිල් අද ජනපති කොමිසමේ පොලිස් ඒකකයේ හමුවට හිටපු අක්‍රමාර්ථ රනිල් වික්‍රමසිංහ මහත්මයා පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ හමුවට අද පැමිණීමට නියමිතයි කියලා තමයි කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කරලා තියෙන්නේ. ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට හිටපු අක්‍රමාර්ථ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරි දිනකදී කැඳවීමට නියමිතව ඇති කියලා වාර්තා වනවා. මෙන්න ප්‍රකාශය ගැනීම සඳහා පොලිස් ඒකකයට පැමිණෙන ලෙස තමයි අද දිනේදී දැනුම් දීමක් කරලා තියෙන්නේ. ඔව් ඒත් එක්කම තිනකරන් පුවත්පත වාර්තා කරනවා සීරු වයදු තිරුමනන්ගල් නාට්ටුකුම් සම්බන්ධ පට්ටෝර්ගලකුම් නල්ලදුවල්ල අඩු වයස් විවාහ වලින් රටටත් ඊට සම්බන්ධ අයටත් යහපතක් වෙන්නේ නැහැ. මෙහෙම ප්‍රකාශ කරන්නේ අධිකරණ ඇමති අලි සබ්රි මහත්මයා. ඉතින් ඉදිරියට මේ සම්බන්ධ වැඩි කටයුතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි අවධානය යොමු කරමු අද දවසේදී කොහොමද ජාත්‍යන්තර පුවත්පත් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ කියන කාරණේ. ඔව් අමිල. දැන් ඉන්දියාවෙන් වාර්තා වෙන වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව එක දවසකට ඉන්දියාවෙන් කියන්නේ මේ කොරෝනා වසංගතයේ ආරම්භ වීමත් එක්ක ගත වූ කාල සීමාව තුළ දිනක් තුල වාර්තා වුණ වැඩිම රෝගීන් සංඛ්‍යාව පෙරේදා දිනේදී ඉන්දියාවෙන් තමයි වාර්තා වෙන්නේ. මම හිතන්නේ 78000කට අධික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් දිනක් තුලදී හොයාගන්නවා පෙරේදා දිනේදී ඉන්දියාවෙන්. Oh, I think Hindustan Times පුවත්පත අද වාර්තා කරන්නේ India first to hit 80,000 coronavirus cases in single day. India on Sunday became the first country in the world to report more than 80,000 new cases of the coronavirus disease in a single day as the outbreak continued to grow and set new records. කොමනත් ඉන්දියාව මේ විද්දි කොරෝනා වසංගතය හමුවේ මේ ඇමරිකාව බ්‍රසීලය වගේ රටවල් පරාජය කරමින් ඉදිරියට යන ස්වරූපයක් තමයි තියෙන්නේ. ඉන්දියාව කොරෝනා වසංගතය හමුවේ දැඩි අර්බුදකාරී තත්වයකට තමයි මේ වෙලාවේ පත් වෙලා තියෙන්නේ. ඒත් එක්කම අරුණ පුවත්පත වාර්තා කරනවා ප්‍රංශයේ නැවතත් ලොක්ඩවුන් කරයිද නැවතත් රට වසා දැමීමට ප්‍රංශයේ පියවර ගනීවිද යන්න පිළිබඳව මේ වෙද්දී ආයෙත් කතා බහට ලක් වෙලා තිබෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ආයෙත් නැවතත් සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා කියන කාරණේ. කොහොමුණත් පහුගිය 26 වෙනිදා වෙද්දී දිනකට කොරෝනා ආසාදිතයින් 5000 ඉක්මවා වූ ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොමුණත් ඒ කාරණේ මත නැවතත් මේ ප්‍රංශය ලොක්ඩවුන් කිරීමක් සිදු කරන්නට අවශ්‍යයිද කියන කාරණේ මේ වෙද්දී බලධාරීන් සාකච්ඡා කරමින් තිබෙනවා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. දැන් අද මව්බිම පුවත්පත වාර්තා කරනවා ජපාන් නායකත්වය සුගාටද සෞඛ්‍ය හේතුන් මත ශින්සෝ අබේ අගමැතිවරයා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජපාන නායකත්වය අසුන හිමි කර ගැනීමට තරඟය එරට කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ලේකම් යොෂිඩා සුගා එක් වෙලා ඉන්නවා කියලා තමයි පොත වාර්තා කරන්නේ. එරට ජනමාධ්‍ය ඊයේ වාර්තා කළේ මෙන්න මේ ආකාරයෙන්. ඒත් එක්කම Global Times පුවත්පතත් වාර්තා කරනවා මේ සම්බන්ධයෙන් Japan Suga to join race to succeed PM Abe. Japan's chief cabinet secretary Yoshida Suga intends to run in the ruling party leadership race to succeed Prime Minister Shinzo Abe announced yesterday. ඔව් ඒත් එක්කම මේ වෙද්දි මේ බෙලරුස් හිත් මේ විශාල වශයෙන් රජයට එරෙහි මර්ධන රජයට එරෙහි කැරැල්ලක් දියත් වෙමින් පවතිනවා. ඒත් එක්කම බෙලරුස්හි මාධ්‍ය මර්ධනයක් සිදු වෙමින් පවතිනවා කියලා අද පුවත්පත් වාර්තා කරනවා. නැගෙනහිර යුරෝපයේ රටක් වන බෙලරුස්හි ජනාධිපතිවරයාට එරෙහිව දියත් වන විරෝධතා ව්‍යාපාරයට මේ වෙද්දි විශාල අවධානයක් යොමු වෙලා තියෙනවා. විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ බෙලරුස්හි ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝට දුරෙන් ඉවත් වන්නට කියලා. කොහොමුණත් ඒ තත්ත්වයේ හමුවේ මේ විරෝධතා ආවරණය කරන්නට ගියපු මාධ්‍යවේදීන්ටත් මේ වෙද්දි මර්ධනයක් දියත් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. කොහොමුණත් පහුගිය ජනාධිපතිවරණයේදී මේ ලුකාෂෙන්කෝ ජනාධිපතිවරණයෙන් පරාජය වේවි කියලා තමයි රට ජනතාව බලාපොරොත්තු තියාගනිමින් සිටියේ. කොහොමුණත් ඔහු 80%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරණයේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගත්තා. ඒත් එක්ක තමයි ජනාධිපතිවරයාට එරෙහිව මේ ආකාරයෙන් කැරැල්ලක් රට පුරාම ක්‍රියාත්මක වෙමින් පවතින. කොහොමුණත් ඊයේ දිනේදී වාර්තා වෙනවා රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පුටින් සහ බෙලරුස්හි ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ අතර හමුවක් පැවැත්වීමටත් මේ කටයුතු තුල සූදානම් වෙමින් පවතිනවා කියන කාරණය. Oh, the Bangkok Post පුවත්පත වාර්තා කරනවා mutated coronavirus strain found in Indonesia as cases jump. තවදුරටත් ප්‍රකාශ කරන්න මෙන්න මේ ආකාරයෙන් more infectious mutated of the new coronavirus has been found in Indonesia. The Jakarta-based Institute of Molecular Biology said on Sunday as the Southeast Asian country's caseload surges.
මේ ආසියාව ඇතුළත කේසස් වැඩි වෙන එකට හේතුවක් විදිහට ජානමය විකෘතිතාවයකින් යුතු මේ කොරෝනා වෛරස් එකක් ඇවිල්ලා කියලා අපිට ජාකර්තා පැත්තෙන් එහෙම නැත්නම් ඉන්දුනීසියාව පැත්තෙන් වාර්තා වෙනවා. ඔව් පහුගිය දවස්වල ඒ සම්බන්ධයෙන් ටිකක් කතා බහට ලක් වුණා. ඒත් එක්කම අපි බලමු අද දවසේදී කොහොමද පුවත්පත් ක්‍රීඩා තොරතුරු වාර්තා කරලා තියෙන්නේ කියලා. අරුණ පුවත්පත වාර්තා කරනවා චෙන්නයි කොරෝනා පොකුර ඉහළට යද්දී IPL පඹගාලක ඩුබායිහි පැවැත්වීමට නියමිත ඉන්දියානු ප්‍රීමියර් ලීග් සනගාවලියට සහභාගී වීම සඳහා සූදානමින් සිටි චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුළු 13 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා කියලා විදේශ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. මේ හේතුවත් එක්ක මාස ගණනාවක විරාමයෙන් පස්සේ ආරම්භීමට නියමිත වෙලා තිබූ මේ IPL තරඟාවලියේ ක්‍රිකට් ක්‍රීඩා දින දර්ශනයේ නැවතත් අවුල් ජාලයකට පත් වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් IPL තරඟාවලිය පවත්වනවාද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන් මේ වන විට ඩුබායි වෛද්‍ය අංශ උබතෝ කෝටික ප්‍රශ්නයකට මැදිහත් වෙලා ඉන්නවා කියලත් අද අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඔව් ඒත් එක්කම මව්බිම පුවත්පත වාර්තා කරනවා රයිනා IPL තරඟාවලියෙන් ඉවත් වෙයි. ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ප්‍රධානතම කණ්ඩායමක් වන චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ උපනායක සුරේෂ් රයිනා පෞද්ගලික හේතුවක් මත මෙවර IPL තරඟාවලියෙන් ඉවත් වෙලා තියෙනවා. එක්සත් අරාබි එමිරාජයට ළඟා වී නිරෝධායන ක්‍රියාවලියට සහභාගී වෙමින් සිටියේදී තම පවුලේ පෞද්ගලික හේතුවක් නිසා තමයි රයිනා නැවතත් ඉන්දියාවට පිටත් ගොස් තියෙනවා කියලා විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඒත් එක්ක මොෂිනික් මේ මෙච්චර කාලයක් ක්‍රීඩා මල්ල ක්‍රීඩා සංගමයේ කියලා ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමයේ විදිහට නම් දරාපු සංගමේ මේ වෙද්දි ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා ලෙස වෙනස් කරලා තියෙනවා කියලත් අද අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. කොහොමද ඔන්න ඔය ආකාරයෙන් තමයි අද දවසේදී පුවත්පත් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඔෂිනි අපිට දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ අදට සමගෙන යන්නට. ඉතින් ඔබට සුබ දවසක්. සුබ උදෑසනක් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 3/2ක බලයක් සහිතව දැන් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කළා තියෙනවා. ව්‍යවස්ථාදායකයේ කටයුතු ආරම්භ කළා තියෙනවා. ඒ තුල අලුත් සංවාදයක් මතුවලා තියෙනවා. ව්‍යවස්ථා සංශෝධන සහ නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර ගැනීම පිළිබඳව මේ සංවාදය තුල 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම, එය ඉවත් කිරීමට අදාළව 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ ඊට අදාළ වෙනස් සංශෝධනයක් ගෙනීම, 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විශේෂයෙන්ම බලය බෙදා හැරීම පිළිබඳව විශේෂයෙන් සඳහන් වුණු ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අනාගතය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් අලුතින්ම සම්පූර්ණයෙන්ම සකස් කිරීම කියන කාරණා 4 ගැන මේ මොහොතේ අලුත් සංවාදයක් ගොඩනැගිලා තියෙනවා. මේ තුල විශේෂයි බලය බෙදා හැරීම කොයි ප්‍රමාණයෙන්, කොයි ආකාරයෙන්, කොයි මට්ටමින් කළ යුතුද, කළ හැකිද කියන කාරණේ. මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අද අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා හිටපු තානාපති දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මැතිතුමාට. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් සුබ උදෑසනක් අශෝක. දයාන් ජයතිලක මැතිතුමනි, මේ සංවාදය ඇතුලේ මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බලය බෙදා හැරීම කියන කාරණේ නැවත සංවාදයක් හැටියට ගොඩ නැගිලා තියෙනවා. මේ කාරණය ව්‍යවස්ථා සංශෝධනයක් කරහා මතුවීම තුල වැදගත් සාධකයක් ඉන්දියාව. ඉන්දියාව අමතක කළා 13 ගැන කතා කරන්න බෑ. තහනම් වචනේ ඉන්දියාව 13 ගැන කතා කරනවා. 13 කතා කළ යුත්තේ ඉන්දියාව ගැන කතා කරමින්මයි.
මේක ඔබ නැවත නැවත මතක කරන කාරණයක්. ඇයි ඔබ මේක මේ තරම් ගැඹුරින් මතු කරන්නේ? හේතුව මේක ද්විපාර්ශවීය ගිවිසුමක්නේ. ඒ ගිවිසුම එක්තරා දුරකට බලහත්කාරයෙන් තමයි අත්සන් කරනු ලැබුවේ. නමුත් ඒක එහෙම තියෙනවා. ඒක රටවල් දෙකක් අතර ගිවිසුමක්. ඒ රටවල් දෙක සමාන බලය සහිත රටවල් දෙකකුත් නෙමෙයි. බල අසමමිතික භාවයක් තියෙනවා බරපතල. දැන් ඉන්දියාව ලංකාවට රාජතාන්ත්‍රිකව මැදිහත් තුනේ 1983 අග ජී පාර්ථසාරථි ඉන්දිරා ගාන්ධිගේ විශේෂ දූතයව එවලා. ඒ එව්වේ තමිල්නාඩුවේ ජනතාව තුල යම්කිසි හැඟීමක් ඇති වෙලා තිබුණා ලංකාවේ අසල්වැසි සහ භාෂික ඥාතියවන එත්නික්කින් කියලා කියන්නේ දමිළ ජනතාව සම්බන්ධයෙන්. ඉතින් ඉන්දියාවට අවශ්‍ය වෙලා තිබුණ තමුන්ගේ රටේ මුලින්ම බෙදුම්වාදයක් ඇති වෙච්ච තමිල්නාඩු හැඟීමක් ඇති වෙන්න නවදිල්ලිය උතුරු ඉන්දියාවට ගාණක් නැහැ කියලා මේ අසල්වැසි රටේ දෙමළ මිනිසුන්ගේ ධෛර්යය ගැන. ඉතින් ඉන්දියාව මැදිහත් වුණා 1980 ගණන් වල ඉඳන් ඉන්දියානු සොල්දාදුව 1500කට වඩා මැරුණා. ඉන්දියාවේ ආයෝජනයක් තියෙනවා. ඉන්දියාවේ මූලෝපායික උවමනාවක්. මෙතන යම්කිසි බලතල බෙදා හැරීමක් මගින් ශ්‍රී ලංකා දමිළ ප්‍රශ්නය බෙදී වෙන්වීමකින් මෙහා නවත්තන්න නමුත් යම්කිසි ස්වායත්තතාවයකින් ස්වායත්තතාවයක් ඔවුන්ට පිරිනමන. දැන් ඒ කිසිම සාධකයක් වෙනස් වෙලා නැහැ අශෝක. මේක 1987 පරණ කතන්දරයක් නෙමෙයි. අපි යුද්ධේ කරනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පාවිච්චි කරපු උපක්‍රමයක් තමයි ඉන්දියාව අපේ පැත්තට ගන්න එක. ඉන්දියාව අපේ පැත්තට ගන්න ඔහු පාවිච්චි කරේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරනවා කියන පොරොන්දුව. ඉතින් ඔබට ගියා. සමාවෙන්න ජාතිලක මැතිතුමනි දැන් ඔබ එහෙම කිව්වට මේකට විරුද්ධව නගන ප්‍රධාන තර්කය තමයි ඔව් ඔය 83 ඉඳලා 87 දී ඉන්දුලකා ගිවිසුම දක්වා ආපු ගමනේ හිටියේ ඉන්දියාවේ කොංග්‍රස් රජය. කොංග්‍රස් පක්ෂයේ නායකත්වය දෙන රජය. හැබැයි අද තත්ත්වය වෙනස් වෙලාය. BJP ಭಾರತೀಯ ජනතා පක්ෂයේ නායකත්වය දෙන රජයක් ඉන්නේ. එතකොට ආකල්පමය වශයෙන් BJP රජයක් ලංකාව ගැන දක්වන සැලකිල්ල සහ අදහස අර කොංග්‍රස් තත්ත්වයට වඩා වෙනස් කියන එක ඔබ කොහොමද ඒක දකින්නේ? ඔය කතන්දරේ මට ඉස්සෙල්ලම කිව්වේ එවකට ලංකා මහ කොමසාරිස් හැටියට නවදිල්ලියේ හිටපු ප්‍රසාද් කාර්යවසම් මහත්තයා. ඒ කාලේ මම තානාපතිවරයෙක්, එතුමා මහ කොමසාරිස්වරයෙක්. මම නවදිල්ලියේදී කොන්ෆරන්ස් එකට ගිහිල්ලා එතුමා මට ආරාධනා කරා ගෙදරට. මම කිව්වා දැන් මේ ප්‍රශ්නය ගැන මොකද්ද කරන්න යන්නේ? නෑ දැන් මම කිසිම දෙයකට බය වෙන්න එපා. මේක දැන් BJP එකනේ. ඒගොල්ලෝයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මේ මතවාදයේ එකඟතාවයක් තියෙනවා කියලා කිව්වා. මම කිව්වා මම නම් හිතන්නේ නෑ. මම ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වා මේක විශ්වාස කරන්න එපා. මෙතන BJP වුණත් කොංග්‍රස් වුණත් යම් යම් මූලෝපායික උවමනාකම් තියෙනවා ඉන්දියාවට. මේක විශ්වාස කරන්න එපා කියලා. කොහොම නමුත් මම කියපු දේ නොසලකුවා